නිබ්බාන පටිසෝතගාමී දහම් කතිකාව නිවන් මග අවබෝධය පිණිසම ඌව ගුවන් විදුලියෙන් සත්‍යයේ සුපහැදිලි දියදූත එයයි. දේශකයානෝ රත්නපුර මගුරුගොඩ බැලුම්ගල ආරණ්‍ය සේනාසනාධිපති වාරියපොළ ධම්මගවේෂී ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ලෝකස්ස භික්ඛවේ සමුදයංච අත්තංගමංච දෙස්සාමි තං සුනාත කතමෝච භික්ඛවේ ලෝකස්ස සමුදයෝ චක්කුම් පටිච්ච රූපේ uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති අයං කෝ භික්ඛවේ ලෝකස්ස සමුදයෝති. හොඳයි, එහෙමනම් අද දවසේත් ඌව ගුවන් විදුලිය හා සම්බන්ධ වන ලංකා වාසී ලෝක වාසී මහා ප්‍රඥාවන්ත බෞද්ධ ජනතාවට ලෞතර බුදුවරු බුද්ධත්වයට පත් වුණාට පස්සේ අවබෝධ කළ දේශනා කළ මේ මහා විද්‍යාව කුමක්ද යන්න පිළිබඳව අප විසින් දිගටම පවත්වාගෙන ආපු මේ දහම් කතිකාවතේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි ඔබ මේ සූදානම් වන්නේ. අපි දැනට බණවාර 13ක් දේශනා කරලා අවසන්. මේන් මුල් බණවාර 10ේදී අපි ඔබ නිවන් මාගේ ඉන්නේ කොතනද යන්න පිළිබඳව ඔබටම අවබෝධ කර ගැනීමට අවස්ථාවක් උදාපත් කරලා දුන්නා. ඉන් අනතුරු අපි බුදුදහමේ පදනම පටිච්ච සමුප්පාදයයි. ඒ පටිච්ච සමුප්පාදය පිළිබඳව අපි ක්‍රමානුකූලව ගැඹුරු අධ්‍යයනයක නියැලෙමිනුයි සිටින්. පටිච්ච සමුප්පාදය යනුවෙන් මේ වන විට ඔබ අසා ඇති, කියවා ඇති දහම් දැනුම තුල පාලි පාඨවල අර්ථ සාකච්ඡා කරමින් මාගදී පදවැල් වල තිබෙන අර්ථ නිරුක්ති පටිච්ච සමුප්පාදය ලෙස ඔබ දැනුමක් ලෙස එකතු කරගෙන තිබෙනවා. නමුත් සත්‍ය වශයෙන්ම පටිච්ච සමුප්පාදය ලෙසට බුදුන් වහන්සේ දේශනා කරනු ලැබුවේ
විඥාණය සකස් වෙන ආකාරයයි. දැන් අපි මේ වන විට විඥාණය යනු කුමක්ද පිළිබඳව මූලික අවබෝධයක් ලබාගෙනයි තිබෙන්නේ. විඥාණය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටයි. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ සිතුවිල්ලටයි. මේ සිතුවිල්ල කියලා අපි සාකච්ඡා කරන්නේ ක්ෂණයක් පාසා අපේ ඉන්ද්‍රියන් පහ සහ මන ඉන්ද්‍රිය සම්බන්ධ කරගෙන බාහිර අරමුණක් සහ මේ අභ්‍යන්තර ඉන්ද්‍රිය ඝට්ටණය වීම නිසා ඇතිවන ශක්ති විශේෂය. එතකොට මේ ශක්ති විශේෂය අපේ ඇඟ වටා නිර්මාණය වන බව අපි පහුගිය දේශනාවලින් ඔබට ඉතාමත්ම සරලව පැහැදිලි කරා. අපි මුලින්ම ආරාධනා කළා මේ බණ ශ්‍රවණය කරනකොට ඔබ පොතකුයි පෑනකුයි අතතිව අසුන් ගන්න කියලා. බුදුහාමුදුරුවෝ අවබෝධ කරපු මේ මහා විද්‍යාව තේරුම් ගැනීමට අපහසු, මෛත්‍රී බුද්ධ ශාසනය සඳහා යා යුතු අරුම පුදුම දෙයක් ලෙසට තමයි අපිට පොඩි කාලේ ඉඳලා අපට පෞල් පරිසරය තුලින්, දහම් පාසල තුලින්, පන්සල තුලින්, පාසල තුලින්, විශ්වවිද්‍යාලය තුලින්, සමාජය තුලින් අපට අහුනේ මේක මේ ආත්ම නම් අවබෝධ කරගන්න බැරි මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා යා යුතු මහ විශාල සංකීර්ණ ක්‍රියාවලියක් ලෙසයි. නමුත් බුදුහාමුදුරුවෝ පයිතගරස්ට අවුරුදු 30කට පෙර ඉපදුන මහා දාර්ශනිකයෙක් බව ඔබට කවදා හෝ දවසක අවබෝධ වන තෙක් මේ ආත්මය ඔබට නිවන් දකින්න පුළුවන් කියන කාරණාව අවබෝධ කර ගැනීමට අපහසුයි. බුදුහාමුදුරුවෝ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ උප්පත්තිය ලැබපු කෙනෙක්. පයිතගරස් ක්‍රිස්තු පූර්ව 570 උප්පත්තිය ලැබපු කෙනෙක්. එතකොට මේ බුදුහාමුදුරුවෝ සහ පයිතගරස් අතර තියෙන්නේ අවුරුදු 30ක වෙනසක්. මම මේ කතාව දිගින් දිගටම ඔබට දැනුවත් කිරීමට උත්සාහ කරන්නේ පයිතගරස් සහ බුදුහාමුදුරුවෝ සමකාලීනයන් බව ඔබට හේතු ගැනීමට නොහැකුවොත් ඔබ හිතන්නේ බුදුහාමුදුරුවෝ රියන් 80ක් හෙවත් අඩි 120ක් උස නහයෙන් ගින්දර නහයෙන් වතුර පිට කරපු මහා විශ්ම කර්ම නිර්මාණයකින් උප්පත්තිය ලැබපු අදෘශ්‍යමාන චරිතයක් ලෙසට එසේ ඔබ කල්පනා කරන තාක්කල් ඔබට බුදුහාමුදුරුවෝ අවබෝධ කරේ විද්‍යාවක් බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අපහසුයි. ඉන්ද්‍රියන් 6ට ගෝචර වන අරමුණ හේතු කොටගෙන අපේ ඇඟ වටා නිර්මාණය වෙනවා සිත හෙවත් විඥාණය හෙවත් පංච උපාදානස්කන්ධය නම් වූ ශක්ති විශේෂය. මෙන්න මේ ශක්ති විශේෂයට තමයි බුදුහාමුදුරුවෝ සංසාර චක්‍රය කියලා කියන්නේ. මෙන්න මේ සංසාර චක්‍රය කියනකොට අපට හිතට මැවෙන්නේ
මරණින් පස්සේ ඉපදෙමින් මැරෙමින් යන කතන්දරයක්. නමුත් ඇත්තටම සංසාර චක්‍රය කියලා කියන්නේ එසේ මරණයෙන් පසුව ඇතිවන ක්‍රියාවලියක් නෙමෙයි, මරණයට පෙර ඇතිවන ක්‍රියාවලියක්. මෙන්න මේ අප ජීවත් වෙලා ඉන්න කාලච්ඡේදය තුලදී අපි අවදියෙන් ඉන්න සෑම මොහොතකම, දෙනෙත් විවෘත කරගෙන සිටින සෑම මොහොතකම, අපට ශබ්දයක් වදින සෑම මොහොතකම, ගන්ධයක් ස්පර්ශ වන සෑම මොහොතකම, දිවට රසයක් ස්පර්ශ වන සෑම මොහොතකම, හමට සීතල උණුසුම ස්පර්ශ වන සෑම මොහොතකම අපේ භෞතික ශරීරය වටා නිර්මාණය වෙනවා ශක්තියක්. මෙන්න මේ ශක්තිය තමයි අපි කියන්නේ සිත, විඥාණය, පංච උපාදානස්කන්ධ. මෙන්න මේ අප ඇඟ වටා ක්‍රියාත්මක වන මේ ශක්තිය යම් කෙනෙක් අවුරුදු 80ක උපරිම කාලයක් හෝ ඊට වඩා වැඩියෙන් ජීවත් වෙලා මරුණට පස්සේ මේ ශක්ති විශේෂය විශ්වයට එකතු වෙනවා. එහෙම නැත්නම් අපි හදිසි අනුතුරකින් මරණයටපත් වුණොත් මේ ශක්ති විශේෂය විශ්වයට එකතු වෙනවා. එහෙම නැත්නම් අපි හදිසි රෝග තත්වයකින් ළමා කාලයේ, තරුණ කාලයේ මරණයටපත් වුවහොත් මේ ශක්ති විශේෂය විශ්වයට එකතු වෙනවා. එතකොට මෙන්න මේ විශ්වයට එකතු වන මේ ශක්තිය තමයි අපි කියන්නේ විඥාණය, පංච උපාදානස්කන්ධය. එහෙම නැත්නම් මේක ගන්ධබ්බ කියන ස්වභාවයෙන් හඳුන්වනවා. සමහර වෙලාවට මේකට අන්තරා භවිකයා කියලා නමක් භාවිතා වෙනවා. නමුත් ථේරවාදී බුදුදහම තුළ මේ අන්තරා භවය, ගන්ධබ්බ කියන ස්වභාවය ඒ තරම්ම පිළිගන්නේ නැහැ. මෙන්න මේ මරණයත් එක්ක විශ්වයට එකතු වුණු මේ ශක්තිය කොහේ හරි අම්මා තාත්තා දෙන්නේ සංවාස ක්‍රියාවලියක යෙදෙන මොහොතක ඇතිවන යුක්තාණුවට මේක කාන්දම් ශක්තියක්සේ ආකර්ෂණය වේ. විශ්වය තුල පවතින කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක විඥාන ශක්ති, ගන්ධබ්බ ශක්ති, අන්තරා භවිකය, පංච උපාදානස්කන්ධය කොහේ හරි යුක්තාණුවක් නිර්මාණය වෙලා තිබෙන මොහොතක මේ යුක්තාණුවට මේක කාන්දම් ශක්තියක්සේ ආකර්ෂණය වේ. එතකොට ඊ타ත්ම සරලව මම මේ ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ බුදුහාමුදුරුවෝ හොයාගත්ත මේ විද්‍යාත්මක කරුණ අද වෙනකොට වැඳුම් පිදුම් යදුම් පැතුම් වලට සම්බන්ධ කර ගනිමින් ඊ타ත්ම අවිද්‍යා සහගත පින්කම් මාලාවලට යොමු වෙමින් මෛත්‍රී බුද්ධ ශාසනයේ ප්‍රාර්ථනීය ස්වභාවයකින් ලබා ගැනීමට උත්සාහ කරන මේ නිවන ඔබට මේ ආත්මය තුලදීම අත්පත් කර ගැනීමට, ඔබට මේ ආත්මය තුලදීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අවශ්‍ය කරන මෙහෙවරයි මා මේ ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. මෙන්න මේ අපගේ ඉන්ද්‍රියන් 6ට සම්බන්ධ වන අරමුණු හේතු කොටගෙන ඇතිවෙන මේ ශක්තියට තවත් නමක් භාවිතා වනවා ලෝකය කියලා.
අපි මාතෘකා පාඨයට ගත්තේ ලෝක සමුදය සූත්‍රයේ මුල් මාගදී පදවැල් ටික. ලෝකස්ස භික්කවේ සමුදයං චත්තංගමං ච දෙස්සාමි තං සුනාත කතමෝච භික්කවේ ලෝකස්ස සමුදයෝ. ඊ타මත්ම කිටි සූත්‍රය. ලෝකස්ස භික්කවේ සමුදයං චත්තංගමං ච දෙස්සාමි. ලෝකය හටගන්න හැටි සහ ලෝකය නැති වෙන ආකාරය පිළිබඳව දේශනා කරන්නට යන්නේ තං සුනාත කතමෝච භික්ඛවේ ලෝක සමුදයෝ. බික්කුණි මං ලෝකය හටගන්න හැටි ඔබට කියලා දෙන්නට යන්නේ ඒ හොඳින් අසන්න. මෙන්න බුද්ධ වචනය. එතකොට අපි මේ ලෝකය කියලා හිතාගෙන ඉන්න කාරණාව මෙතෙක් කල් අපට බහතෝරන දවසේ ඉඳලා අපි අහපු සහ කියවපු බණවල අන්තර්ගත වූයේ මේ ලෝකය කියන්නේ පෘථුවියටයි. එතකොට මේ ලෝකය කියලා කියන්නේ පෘථුවියට නෙමෙයි. ලෝකය කියලා කියන්නේ චක්කුම් පටිච්ච රූපේ උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්ච උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති අයංකෝ භික්ඛවේ ලෝකස්ස සමුදයෝති. එහෙනම් ලෝකය කියලා කියන්නේ ඇහැට රූපයක් ඝට්ටණය වුණාම ඇතිවන ශක්ති විශේෂය. ඇහැට රූපයක් ඝට්ටණය වුණාම ඇතිවෙන පංච උපාදානස්කන්ධයටයි ලෝකය කියන්නේ. ඇහැට රූපයක් ඝට්ටණය වුණාම ඇතිවන විඥාණයටයි අපි ලෝකය කියලා කියන්නේ. ඉතින් මේ විදිහටම සෝතම් පටිච්ච සද්දං උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්ච උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති අයංකෝ භික්ඛවේ ලෝක සමුදයෝති. එහෙනම් කනට ශබ්දයක් වැදුනහමත් අපට ලෝකයක් හට ගන්නවා. දේවට රසයක් වැදුනහමත් අපට ලෝකයක් හට ගන්නවා. නාසයට ගන්ධයක් ස්පර්ශ වුණාමත් ලෝකයක් හට ගන්නවා. දේවට රසයක් ඇතුණාමත් ලෝකයක් හට ගන්නවා. හමට ස්පර්ශයක් ඇතුණාම ලෝකයක් හට ගන්නවා. මනට ධම්ම වැදුනහමත් ලෝකයක් හට ගන්නවා. ඔබට නිවන් දකින්න ඕන නම් අම්මේ තාත්තේ සහෝදර සහෝදරවරුනි දුවේ පුතේ ඔබට මේ ආත්ම නිවන් දකින්න ඕන නම් ඔබ මෙතෙක් කල් අසා තිබෙන්නා වූ දහම් දැනුමෙන් අත මිදෙන්න. බුදුහාමුදුරන්ගේ නිර්මාණාත්මක ශරීරය ගැන අමතක කරන්න. බුදුහාමුදුරුවෝ උප්පත්තිය සමග නිර්මාණය කොට ඇති විශ්වාස කළ නොහැකි සාහිත්‍ය රස කතා වලින් ඔබ අත මිදෙන්න. ඔබට වර්ගඵලය කියලා දුන්න පයිතගරස් නම් මහා ගණිතඥයාට සමකාලීන වූ සිත විඥාණය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කරපු මනෝවිද්‍යාඥයෙක් ලෙස බුදුන් වහන්සේ දකින්ට. එහෙනම් බුදුන් වහන්සේ හොයාගත්තේ මේ සිතේ උප්පත්තිය විඥානීය උප්පත්තිය. මේ සිතේ විඥානීය උප්පත්තිය නිසා තමයි අපට නැවත මව් කුසක උප්පත්තියකට යන්න අවශ්‍ය කරන කර්ම බීජයන් ටික සකස් වේ. එහෙනම් අපි මේ කර්ම බීජයන් ටික නිතර සකස් කරනකොට අපි ගාව උප්පත්තිය හදනවා. අපි මේ කර්ම බීජයන් ටික නවත්තන්න උත්සාහ කරනකොට අපි ඊගාව උප්පත්තිය නවතිනවා. මේ මහා විද්‍යාව සාමාන්‍ය මනසට ගෝචර නැහැ. මේ අවබෝධය ලබා ගැනීමට ඔබට ඇත්තටම පෙරපින් තිබිය යුතුයි. මේ නිසා ඌව ගුවන් විදුලිය ඔස්සේ මේ නිබ්බාන මාතෘකාව යටතේ අපි මේ කතා කරන මේ මහා ගැඹුරු ධහම අවබෝධ කරගෙන ඉන්න අතිවිශාල වූ ප්‍රඥා ගෝචර ශ්‍රාවක පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයට අපි පොරොන්දු වුණා අපේ මුල් බණ 10 සහ අපි විසින් රචනා කරනු ලැබූ
පතපොත ඔබට තැපැල් මාර්ගයෙන් එවන්න. නමුත් මේ වෙනකොට රටේ තිබෙන තත්ත්වය නිසා සියලුම රාජ්‍ය ආයතන මේ වෙනකොට වහලා තියෙන නිසා ඔබට මේක තැපැල් මාර්ග හරහා ඔබට ලබා දීමට පොඩි අපහසුතාවයක් මේ වෙනකොට අපි මුහුණ පාලා තියෙනවා. අපි සියලුම දේවල් සකස් කරලා බාර දීලා තියෙන්නේ. ඉතින් ඔබට ඉතාමත්ම ඉක්මනින් ඒ CD සහ පොත්පත් ලැබේ. මේ නිසා ඔබ නිතරම මේ අපි සාකච්ඡා කරන කාරණාව නැවත මුල ඉඳලම ඒවා ශ්‍රවණය කරන්න. මේක ශ්‍රවණය කරන්න තමයි ඔබේ දිට්ඨි ගැලවෙන්නේ. නිතරම ඔබ කටපාඩම් කරගෙන යුතු කාරණාව තමයි බුදුහාමුදුරුවෝ සහ පයිතගරස් අතර අවුරුදු 30ක විතරයි වෙනසක් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මහා විද්‍යාඥයෙක්. බුදුහාමුදුරුවෝ කියන්නේ අසම සම වූ මනෝවිද්‍යාඥයෙක්. මේ නිසා මේ මනෝවිද්‍යාඥයා හොයාගත්ත මනෝවිද්‍යාත්මක කරුණ තමයි මේ ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණු නිසා විඥානයේ නම් සිත නම් පංච උපාදානස්කන්ධේ නම් වූ ශක්තියක් ගොඩනගෙනවා. මේ ශක්තිය අපේ මරණයත් සමග විශ්වයට එකතු වෙනවා. මේ විශ්වයට එකතු වුණු ශක්තිය නැවත මව් කුසකට සම්බන්ධ වෙලා නැවත උප්පත්තියකටපත් වෙනවා. එහෙනම් මෙන්න මේ සකස් වෙන විඥාන ශක්තියට කියපු තවත් නමක් තමයි මේ ලෝකය කියන එක. එහෙනම් මේ අපි ලෝකයෙන් අත මිදිලා ලෝකෝත්තර වෙනවා කියලා කියන්නේ මේ ආත්මයේ අපි ජීවත් වෙලා වෙනත් ලෝකයකට යනවයි කියන කතාව තමයි අද අපට ඇහෙන්න ලැබෙන්නේ. මේ ලෝකය කියලා කියන්නේ මේ විඥාන ලෝකය. ලෝකය කියලා කියන්නේ මේ සිතුවිලි ලෝකය. ලෝකය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ලෝකය. එහෙනම් අපිට යම් මොහොතකදී මෙන්න මේ විඥාන ලෝකයෙන් සිතුවිලි ලෝකයෙන් පංච උපාදානස්කන්ධ ලෝකයෙන් අපට මිදෙන්න පුළුවන් නම් අන්න එතෙන්ට අපි කියනවා අපි ලෝකෝත්තර ස්වභාවයටපත් වෙනවා. දැන් අපි ලෝකෝත්තර ස්වභාවයටපත් වෙනවයි කියන එක හිතාගෙන ඉන්නේ මෛත්‍රී බුදු සාසනයේදී. නමුත් මේ ලෝකෝත්තරයි කියලා කියන්නේ අපි ලෝකයෙන් මිදෙනවයි කියන එකයි. ඔබ පොතකුයි පෑනකුයි අරගෙන මේක සටහන් කරගන්න. ලෝකෝත්තර වෙනවයි කියලා කියන්නේ මේ ලෝකයෙන් මිදෙනවයි කියන එකයි. දැන් ලෝකය කියලා බුදුහාමුදුරු ඉතාමත්ම පැහැදිලිව ලෝක සමුදය සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා මේ ලෝකේ හැදෙන්නේ හැට රූප ඝට්ටණය වෙනකොට. මේ ලෝකේ හැදෙන්නේ කනට ශබ්ද ඝට්ටණය වෙනකොට. මේ ලෝකේ හැදෙන්නේ දිවට රස ඝට්ටණය වෙනකොට. මේ ලෝකේ හැදෙන්නේ හමට ස්පර්ශ ඝට්ටණය වෙනකොට. මේ ලෝකේ හැදෙන්නේ නාසයට ගන්ධය ඝට්ටණය වෙනකොට. මේ ලෝකේ හැදෙන්නේ මොළයට මතකයන් ඝට්ටණය වෙනකොට. එහෙනම් අපිට පුළුවන් නම් මෙන්න මේ ඉන්ද්‍රියන් ගෝචර අරමුණු ටික ඝට්ටණය නොකරගෙන ඉන්න ඔබ ලෝකෝත්තරයි. මේ ලෝකෝත්තර කියන්නේ නිවනට. ලෝකය කියලා කියන්නේ සසරට. එහෙනම් ඔබ ඉන්ද්‍රියන් 6 භාවිතා කරලා ඔබ විඥානයක් හදනවා නම් ඔබ ඉන්නේ ලෝකයේ. අන්නේ ලෝකයට අපි කියනවා ලෞකික ජීවිතය. එහෙනම් මේ ලෞකික ජීවිතය කියනකොට අපිට නිකන් පෙනෙන්නේ ඕලාරික වූ නැටුම් ගැයුම් වැයුම් වලින් සමන්වෙච්ච ජීවිතයක් තමයි ලෞකික ජීවිතය කියලා කියන්නේ. නෑ ඔබ ලෞකිකයි කියලා කියන්නේ ඔබ විඥානයක් යම් මොහොතක හදනවා නම් ඔබ ලෞකිකයි. ඔබ හැට රූප දකිනවා නම් ලෞකිකයි. කනට ශබ්ද ඇහෙනවා නම් ලෞකිකයි. ඉතින් මේවත් එක්ක තමයි ඔබ දූ දරුවෝ දෙමව්පියෝ සහෝදර සහෝදර ඥාතිත මිත්‍රාදී එක්ක මේ කරන ගනුදෙනු ඔක්කොම ලෞකික වැඩ. මේ ලෞකිකයි කියලා කියන්නේ ඔබ සිතුවිලි හදන වැඩ. එහෙනම් ඔබ ඕනෑම මොහොතක සිතුවිලි හදනවා නම් ඔබ ඉන්නේ ලෝකයේ. ඔබ ලෞකිකත්වයේ ඉන්නේ. ඒ නිසා මේ ලෝකය කියලා කියන්නේ මේ සිතුවිලි ලෝකයට. මේ ලෝකය කියලා කියන්නේ මේ විඥාන ලෝකයට. එහෙනම් මේ විඥාන ලෝකයට තමයි අපි කියන්නේ පටිච්ච සමුප්පාදයක ජීවත් වෙනවයි කියලා.
එහෙනම් මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ ලෝකය තනන එකට. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ විඥානය හදන එකට. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය හදන එකට. එහෙනම් ඔබ මේ ලෝකය හදන්නේ පටිච්ච සමුප්පාදය හදාගන්නේ කෙසේද? ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණු නිසා. මේ නිසා ඔබට පුළුවන් නම් මේ ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණින් ඔබට මිදිලා ඉන්න. මේ ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණු වලින් ඔබට යම් මොහොතක් මිදිලා ඉන්න පුළුවන් නම් ඔබ ඉන්නේ නිවනේ. ඔබ ඉන්නේ ලෝකෝත්තර ස්වභාවයක. අන්න එවැනි ස්වභාවයකදී ඔබේ මරණයක් සිද්ධ වෙනවා නම් ඔබ ඒ මොහොතේ සිද්ධ වෙන මරණය පරිනිර්වාණයටපත් වුණ මරණයක්. ඔබට තාමත් මේක තීරුම් ගන්න අමාරුයි. ඒකට හේතුව තමයි ඔබට මේ නිවන කියන එක මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා කල් දමලා මෛත්‍රී බුද්ධ ශාසනයකින් තොරව ඔබට නිවන අවබෝධ කරගන්න බැහැ කියලා අපට පොඩි කාලේ ඉඳලා විඥාන මතකයට කාවද්දපු නිසා අපට ඒන් ඔබට යමක් හිතන්න බෑ. අපට ඒන් ඔබට ප්‍රඥාව අවදි කරන්න බෑ. මේ නිසා ක්‍රමානුකූලව අපි මේ ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ නිවන කියන දේ ඔබට මේ ආත්ම උදාපත් කරගන්න පුළුවන්. ඔබට මේ ආත්මේම ලෝකෝත්තර නිර්වාණ සෝය අත්විඳින්න පුළුවන්. ඔබට මේ ආත්මේම මේ ලෝකයෙන් මිදෙන්න පුළුවන්. එහෙනම් මේ ලෝකය කියලා කියන්නේ මේ සිතුවිලි ලෝකය. මේ ලෝකය කියලා කියන්නේ විඥාන ලෝකය. එහෙනම් ඔබ මේ ඇහැට රූප වලින් අත මිදලා ඔබට ඉන්න පුළුවන් නම් ඔබ මේ ලෝකය හදන හය ආකාර ඒ ක්‍රමයකින් අත මිදෙනවා. එහෙනම් ලෝකය හැදෙන්නේ ඇහැට රූප නම් ඔබට ඇස් දෙක පියාගෙන ඉන්න පුළුවන් නම් ඔබ ලෝකෝත්තර ස්වභාවයකටපත් වෙන ගමන් මාර්ගයේ ආරම්භක පියවර තබල ඉවරයි. මෛත්‍රී බුදු ශාසනයට තල්ලු කරලා තිබුණු නිවන ඔබට මේ ආත්මය උදාපත් කර ගන්න නම් ඔබම ඉන්ද්‍රිය ගෝචර අරමුණු වලින් මිදෙන්න ඕනේ. එහෙනම් මේ ඉන්ද්‍රිය ගෝචර අරමුණු තමයි ඇහැට රූප. එහෙනම් ඔබට පුළුවන් නම් ඇහැ ඇස් දෙක පියාගෙන දවසේ වැඩි කාලයක් ඉන්න ඔබ නිවන් මගේ යන ආර්ය ශ්‍රාවකයෙක්. එතකොට ගැටලුවක් වෙනවා. එහෙනම් අපි කොහොමද ඇස් දෙක පියාගෙන මේ ලෞකික වැඩ ටික කරන්නේ? අන්න ලෞකික වැඩ කියන්නේ සිතුවිලි ලෝකය. ලෞකික වැඩ කියලා කියන්නේ ඔබ අම්මා තාත්තා දුව දරුවා යාන වාහන ගෙවල් දොරවල් වෙනුවෙන් මේ කරන සෑම ක්‍රියාවක් උඹ ලෞකික වැඩක් සිතුවිලි හදන වැඩක්. එහෙනම් මේවා කරමින් ඔබට නිවන් දකින්න අමෝර නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ දේශනා කළේ පැහැදිලි කරේ අවවාද දුන්නේ ඔබට නිවන් දකින්න ඕන නම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා අරණ්‍ය රුක්ක මුල ශුන්‍යාගාර ගත වෙලා හුදකලා පරිසරයකට වල ඇස් දෙක පියාගෙන දවසේ වැඩි කාලයක් ඉන්න ඕන. රහතන් වහන්සේලාත් ඇස් දෙක පියාගෙන වැඩි කාලයක් දිවා ආහාරය අරගෙන දවල් දාණය අරගෙන දිවා විවරණය සඳහා යනවා කැලේට. බුදුහාමුදුරුවෝත් අන්ද වනයේට ගියා. ළඟම තිබුණු වන ලැබට ගියා කියලා සටහන් වෙනවා ත්‍රිපිටක සූත්‍රවල. එහෙනම් බුදුහාමුදුරුවෝත් දවසේ වැඩි කාලයක් වන ලැබවලට හුදකලා පරිසරයකට වෙලා මේ ඇස් දෙක පියාගෙන ඉන්නේ. ලෝකයෙන් අත මිදෙන්න, ලෝකෝත්තර ස්වභාවයටපත් වෙන්න. විඥානය හදන්න නැතුව ඉන්න, පටිච්ච සමුප්පාදයෙන් අත මිදලා ඉන්න. මේ නිසා පටිච්ච සමුප්පාදය කියන මාතෘකාව තමයි බුදුදහමේ පදනම. නමුත් අද ඒක පටිච්ච සමුප්පාදය කියන එක පාලි හඬවල් වලට පමණක් සීමා වෙලා. එළ මේ පටිච්ච සමුප්පාදය තමයි ඔබ හැම මොහොතකම හදන්නේ. ඇහැට රූපයක් දකින හැම මොහොතකම පටිච්ච සමුප්පාදයක් හදනවා. කනට ශබ්දයක් වදින හැම මොහොතකම පටිච්ච සමුප්පාදයක් හදනවා. එහෙනම් අපි මේ උත්සාහ කරන්නේ නිවන් දකින්න නම් මෙන්න මේ පටිච්ච සමුප්පාදයෙන් අපි මිදෙන්න ඕනේ. එහෙනම් අපි මේ ලෝකයෙන් මිදෙන්න, ලෝකය කියලා කියන්නේ මේ සිතුවිලි ලෝකය. එහෙනම් ඔබ සිතුවිලි ලෝකයෙන් මිදි ඉන්න. සෑම මොහොතකම ඔබ ඉන්නේ ලෝකෝත්තර ස්වභාවය. එහෙනම් අපි මේ ලෝකය හදන කාරණා වලින් වැඩිම ප්‍රමාණයක් අපි මේ ලෝකය හදන්නේ ඇහැට දකින්න රූප වලින්.
ඒ නිසා ඔබ උත්සාහවත් වන්න. දවසේ වැඩි කාලයක් ඔබ S2 පියාගෙන ඉන්න පුළුවන් නම් ඔබ රූප ලෝකයෙන් මිදෙනවා. ඔන්න රූප ලෝකය කියලා කියන්නේ ඔබේ ඇහැට දකින මේ රූප නිසා ඔබ නිර්මාණය කරගන්නා විඥාන ලෝකයයි සිතුවිලි ලෝකයයි. එහෙනම් රූප ලෝකය කියලා කියන්නේ ඇහැට රූප දැකීම නිසා හටගන්නා විඥාන ලෝකයයි. රූප ලෝකය. එහෙනම් ශබ්ද ලෝකය කියන්නේ මොකද්ද? කනට ශබ්ද වැදීම නිසා ඔබ හටගන්නා විඥාන ලෝකයයි. එහෙනම් මෙන්න මේ ඉන්ද්‍රියන් හයටම සම්බන්ධ වන අරමුණු නිසා ඔබ නිර්මාණය කරගන්නා විඥානය සිතුවිල්ල පංච උපාදාන ස්කන්ධය තමයි ලෝකය කියලා කියන්නේ. එහෙනම් ඔබ ලෝකයෙන් මිදෙන්න නම් ඔබ කරන්න ඕනේ මෙන්න මේ ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණු වලින් මිදි ඉන්න එක. ඔබ මෙතෙක් කල් අසා දැනගත්ත දහමත් අපි මේ දේශනා කරන දහමත් අහසට පොළොව හා වෙනස් වෙන්න පුළුවන්. ඔබ ලෝකෝත්තරයි කියලා හිතාගෙන හිටියේ මෙතෙක් කල් මෛත්‍රී බුදු ශාසනයේ දකින්න ඒ ප්‍රත්‍යක්ෂ කරන ලෝකෝත්තර නිවනක් වෙන්න පුළුවන්. නමුත් බුදු දේශනාවේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ලෝකය කියලා කියන්නේ විඥානය. ඔබ හැම මොහොතකම විඥානයක් හදනවා. කොහොමද ඔබ විඥානය හදන්නේ? ඉන්ද්‍රියන් හයට ගෝචර අරමුණු නිසා. එහෙනම් ඔබට යම් මොහොතක් පුළුවන් නම් මෙන්න මේ ඉන්ද්‍රියන් හයෙන් එක ඉන්ද්‍රිය බාහිර අරමුණු සමග ඝට්ටණය වෙන ස්වභාවයෙන් අත මිදෙන්න ඔබ ලෝකෝත්තර ස්වභාවයටයි පියමන් කරන්නේ. එහෙනම් ඔබට S2 පියාගෙන දවසේ වැඩි කාලයක් ඉන්න පුළුවන් නම් ඔබ විඥාන ලෝකයෙන්, සිතුවිලි ලෝකයෙන්, පංච උපාදාන ස්කන්ධ ලෝකයෙන් අත මිදී ඔබ ලෝකෝත්තර ස්වභාවයට ගමන් ගන්නා ආර්ය ශ්‍රාවකයෙක්. මම එකම දේ මේ නිතර මේ ඔබට ඇසීමට සලස්වන්නේ ඔබ මෙතෙක් අහලා තියෙන අර විඥාන මතකය නිසා ඔබ ඇති කරගෙන තිබෙන මිත්‍යා දෘෂ්ටික ස්වභාවයෙන් අත මිදවන්න. මේ නිසා S2 පියාගෙන දවසේ වැඩි කාලයක් ඉන්න ඕන නිසා තමයි බුදුහාමුදුරුවෝ තුන් සීරයි පාත්‍රේ අරන් වනගත වෙන්න. වනගත වෙලා දවසට එක වතාවක් පිණ්ඩපාතේ ගිහිල්ලා උදේට එයින් ආහාර කොටසක් අරගෙන තව කොටසක් ඒක දවල්ට ඉතුරු කරගෙන ඔබ හැකිතාක් දුරට මෙන්න මේ විඥාන ලෝකයෙන් මිදෙන සංසාර භව චක්‍රයෙන් මිදෙන සිතුවිලි ලෝකයෙන් මිදෙන පංච උපාදාන ස්කන්ධ ලෝකයෙන් මිදෙන අභ්‍යාසය යෙදෙන්න. එහෙනම් මේ අභ්‍යාසයේ අංක 1 තමයි S2 පියාගෙන වැඩි කාලයක් ඉන්න ඕන. ඔබ දිනෙත් වසාගෙන ඉන්න තාක්කල් චක්කු විඥාන ලෝකයෙන් ඔබ මිදෙනවා. චක්කුංච පටිච්ච රූපේතව චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්ච උපාදාන උපාදාන පච්චය භව පච්චය ජාති කියන උප්පත්ති ලෝකයෙන් ඔබ මිදෙන උප්පත්තියෙන් මිදෙනවා. ඔබ සසරෙන් මිදෙනවා. නැවත ඉපදීම නවත්තනවා ඔබ. එහෙනම් ඔබ නැවත ඉපදීම නැවැත්වීම සඳහා ඔබ ප්‍රායෝගිකව කළ යුතු කාර්ය තමයි S2 පියාගෙන දවසේ වැඩි කාලයක් සිටීම. ඔබ මෙතෙක් කල් බණ අහලා ඇති, පොත් කියවලා ඇති. නමුත් ඔබ නිවන් දකින ආකාරය පිළිබඳව අසලා තියෙන ඉතාමත්ම අතලොස්සයි. ඔබට ඇහෙන්න තිබෙන්නේ දහම් දැනුම විතරයි. නමුත් බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමවේදය, නිවන් දකින ක්‍රමය ඔබට ඇසෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ දහම් දේශනා කරන ගිහි පැවිදි බහුතරයක් මේ නිවන් දකින ප්‍රත්‍යක්ෂ කරගන්න ක්‍රමවේදය පිළිබඳව උන්ට ප්‍රායෝගික අත්දැකීම් නැහැ. ඔවුන් භාවනා කරන්නේ නැහැ. පොතේ තියෙන දැනුමක් සජ්ජායනා කරමින් ඉන්නවා. මෙහෙම වුණාලු, අර පොතේ මෙහෙම තියෙනවා, අර සූත්‍රේ මෙහෙම තියෙනවා. ඒ සූත්‍රේ තියෙන ඒවා තියෙනවා ලෝකීය කියලා ඉන්නවා. මිස ප්‍රායෝගිකව මේක කියන්න බෑ. මේ නිසා බුදුහාමුදුරුවන්ගේ දේශනාව තමයි නිවන අත් නොදැක නිවන පුහුණු නොවමින් මේ තව කාටවත් කියලා දෙන්න උත්සාහ කරන්න එපා. එහෙම කියලා දීමට උත්සාහ කරන එක ආනන්තරීය පාප කර්මයක්. ඔවුන් අතින් ධම විකෘති වෙනවා. මේ නිසා අද අපට විකෘති වූ දහමක් තමයි අපි පරිශීලනය කරන්නේ. මේ නිසා විකෘති වූ දහම තුළ තමයි අපට මේ අදහාගත නොහැකි, විශ්වාස කළ නොහැකි සුරංගනා කතා විතරයි අපට අද සද්ධර්මයේ ලෙස ශ්‍රවණය වෙන්නේ. ඉතින් ඒ නිසා එහෙනම් මේ ලෝකය කියලා කියන්නේ විඥානය. විඥාන ලෝකයෙන් මිදීමට නම් ඔබ කල යුතු
පළවෙනි අභ්‍යාසය තමයි ඔබ නිසංසල නිහඬ පරිසරයකට වෙලා S2 පියාගෙන ඉන්නකොට චක්කු විඥාන ලෝකයෙන් ඔබ මිදෙනවා. ඊට පස්සේ ඔබට මේ කාර්ය කරගෙන යාම සඳහා ඔබ මුලින්ම තීන්දුව කරගන්න ඕනේ නිශ්ශබ්දම පරිසරයකට යන්න ඕනේ. ඔබ S2 පියාගන්න නිශ්ශබ්ද පරිසරයකට යන්න ඕනේ. ඔබට බස් එකේ යනකොටත් S2 පියාගන්න පුළුවන්. ඔබ රැකියාව කරනකොටත් S2 පියාගන්න පුළුවන්. නමුත් ඒ S2 පියාගත්තට ඔබට සෝත විඥානය හැදෙන ප්‍රමාණය වැඩි නගරයක ඉන්නකොට. මේ නිසා ඔබ සත්‍ය වශයෙන්ම නිවන් දකින්න ඕන නම් අරණ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර කියන ස්වභාවයට යන්න ඕන. ඉතින් ඔබට අද අරණ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර කියන தത്വයට යන්න බැහැ නම් ඔබට නිශ්ශබ්ද ප්‍රදේශයක් හදාගන්න පුළුවන්. ඔබේ නිවස තුළ ඔබේ නිවසේ එක්තරා කාමරයක් හදාගන්න නිශ්ශබ්ද කාමරයක්. Tamanට සල්ලි භාග තියෙනවා නම් ඒ කාමරය වායු සමනය කරගන්න. ඔබට තවත් සල්ලි භාග තියෙනවා නම් ඒ කාමරය sound proof ඒවා ශබ්ද ඇහෙන්නේ නැති ස්වභාවයකට පත් කරගන්න පුළුවන්. ඔබ අනවශ්‍ය පින්කම් වලට වියදම් කරන ලක්ෂ ගණන් ඔබ මුදල් වියදම් කරනවා අනවශ්‍ය අවිද්‍යාව සහගත පින්කම් වලට. ඒ වගේ කොටසක් ඔබේ නිවන් මාර්ගය සඳහා යොදා ගන්න. ඔබ අනුන් අය පෝෂණය කිරීම සඳහා තමයි විශාල මුදලක් වැය කරලා පින්කම් කරන්නේ. මේ නිසා ඔබේ නිවන් මාර්ගය සකස් කරගන්න ඔබේ නිවන් මාර්ගයට අවශ්‍ය කරන පරිසරය සකස් කරගන්න. ඒ නිසා අපි දැන් මේ 14 වෙනි බණ දක්වා ඇවිල්ලා තියෙනවා. මෙන් පස්සේ 20 වෙනි බණෙන් පස්සේ අපි සාකච්ඡා කරන්නේ මේ නිවන් දකින ප්‍රායෝගික වැඩපිළිවෙල ඔබත් එක්ක එකතු වෙලා ගමනක් යන්න. එහෙනම් දැන් අපි ටික ඔබ මේ ප්‍රායෝගික අභ්‍යාසය කරන වැඩපිළිවෙල ඔබ ප්‍රායෝගික අභ්‍යාසය කරන පරීක්ෂණාගාරය හදාගන්න. මේක මහා විද්‍යාවක්. මේ විද්‍යාවේදී අපි පරීක්ෂණයක් කරන පරීක්ෂණය තමයි සිත ගැන කරන පරීක්ෂණය. ඒ නිසා ඔබ දැකලා ඇති එක් විද්‍යාඥයෝ එක පරීක්ෂණ පැවැත්වුවද උන්ට රසායනාගාර පරීක්ෂණාගාර තියෙනවා. එහෙනම් අපේ පරීක්ෂණාගාරය තමයි හුදකලා භූමිය. අපේ පරීක්ෂණාගාරය තමයි නිශ්ශබ්ද ප්‍රදේශය. එනසම් මේක වන ලැබකට ගිහිල්ලා නිශ්ශබ්ද ප්‍රදේශයකට ගිහිල්ලා තමයි මේ සිත ගැන අධ්‍යයනය බුදුහාමුදුරුවෝ කරේ. නමුත් ඔබත් දැන් මේ පරීක්ෂණාගාරය හදා ගන්න ඕනේ. ඒ රසායනාගාරය ඔබ හදා ගන්න ඕනේ. ඒක තමයි නිශ්ශබ්ද පරිසරය. මේ නිශ්ශබ්ද පරිසරයකට යන්නේ නැතුව ඔබට මේ ලෝකයෙන් අත මිදෙන්න බෑ. දැන් ලෝකය කියනකොට ඔබ දැනගන්න ඕනේ මේ ලෝකය කියලා කියන්නේ විඥාන ලෝකය හදාගන්නේ ඔබේ ඇඟ වටා ක්‍රියාත්මක කරන ශක්ති කදම්බයක් ලෙස. ඔබේ ඇඟ වටායි මේ ශක්ති කදම්බය ක්‍රියාත්මක වන්නේ. මේ ඇඟ වටා ක්‍රියාත්මක වන ශක්ති කදම්බය අද ඔබට පුළුවන් ඕන නම් නූතන තාක්ෂණික මෙවලම් වලින් මේක පරීක්ෂා කරගන්න. කිරිලියන් කියලා කැමරා එකක් නිෂ්පාදනය කරලා තියෙනවා. මේ කිරිලියන් කියන කැමරා එක ලංකාවෙත් ස්ථාන කිහිපයක තියෙනවා. ඒ කිරිලියන් කැමරාවක් ගාවට ගිහිල්ලා ඔබේ අත ඒක මැෂින් එකකට තිබ්බහම ඔබේ විඥාන ලෝකෙ ඔබට පේනවා. ඔබට පංච පාදානස්කන්ධ ලෝකෙ ඔබට පේනවා. ඔබේ සුත්තිලි ලෝකෙ ඔබට පේනවා. එහෙනම් කාට හරි මෙන්න මේ පංච පාදානස්කන්ධයේ සිතුවිලි නැති කරන්න ඕන නම් අන්නේ කරන අභ්‍යාසය තමයි බුදුහාමුදුරුවෝ මේ කියලා දෙන්නේ. ඔබ ලෝකයෙන් මිදෙන්න ඕනේ. එහෙනම් දැන් ලෝකය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමේ සිතුවිලි ලෝකය. ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණු නිසා තමයි මේ ලෝකය හැදෙන්නේ. ඒ නිසා ඔබ එකින් එක මෙන්න මේ සිතුවිලි හදන ලෝකයෙන් ඔබ අත මිදෙන්න ඕනේ. අංක 1 එහෙනම් ඔබ දිනෙත් වසාගෙන ඉන්න ඕනේ. එතකොට ඔබට චක්කු විඥාන ලෝකයේ අත මිදෙනවා. ඊට පස්සේ ඔබ නිශ්ශබ්ද ප්‍රදේශයකට ඉන්නකොට සෝත විඥාන ලෝකයෙන් ඔබ මිදිලා ලෝකෝත්තර ස්වභාවයට ඔබපත් වෙමින් යනවා. ඔබට තොල වහගෙන ඉන්න පුළුවන් නම් ඔබට පුළුවන් වෙනවා ජීවහා විඥාන ලෝකය ඇති කරන ඒ ශක්ති කදම්බේනොත් මිදෙන්න. S2 පියාගෙන නිශ්ශබ්ද ප්‍රදේශ කරලා තොල් දෙක වහගෙන හිටියොත් ඔබ මෙතෙක් කල සසරට අද දමපු ක්‍රියාවලියෙන් 50% ඔබ නිදහස්. එතකොට ඔබ ලෝකයට ඇද දැමීමේ මේ සිතුවිලි පරම්පරාව. ඔබ ලෝකයට ඇද දැමීමේ මේ විඥාන පරම්පරාව. එහෙනම් ඔබ මේ ලෝකයට ඇද දැමපු මේ විඥානයේ පංච පාදානස්කන්ධයේ සිතුවිලි හටගත්තේ ඇහැට රූප, කනට ශබ්ද, දිවට රස. එහෙනම් ඔබ දිනෙත් වසාගෙන නිශ්ශබ්ද ප්‍රදේශ තොල් දෙක වහගත්ත ගමන්ම 50% ඔබ ලෝකයෙන් මිදෙනවා, සසරෙන් මිදෙනවා.
ඔබ 50%ක් සසරෙන් මිදලා 50%ක් ඔබ නිවන ස්පර්ශ කරන පුජ්‍යලයේ. ඒ නිසා ඔබ ගැනම සතුටු වෙන්න ඕනේ. ඔබ මෙතෙක්කල් මෛත්‍රී බුදු ශාසනයක පැතූ නිවන මේ ආත්ම ඔබට උදාපත් කරගන්න මේ ප්‍රායෝගික වැඩපිළිවෙලයි මේ කියලා දෙන්නේ. ඉතින් ඔබට කටපාඩමෙන් බණ ඇහිලා ඇති ඔබට මේ ආත්ම නිවන් දකින්න පුළුවන් කියලා ඇහිලා ඇති. නමුත් ඒකට විධිමත් වැඩපිළිවෙල නැහැ. ඉතින් මේක ඔබ තේරුම් ගන්න මේක මේ සුනීතට සෝපාකට විසාකට බොහෝම අඩු අධ්‍යාපනයක් තිබුණු සෝපාක වගේ අය සුනීත වගේ අය වයස අවුරුදු 7 විසාක වගේ අය මේක තේරුම් ගත්තේ මේක තේරුම් ගත්තනම් අපි හිතන ආකාරයේ මහ විශාල දෙයක් වෙන්න විදිහක් නෑ. හැබැයි මේ විශාල නොවුණු මේ සියුම් දෙය තේරුම් ගන්නට බෑ ඔබට වෙනත් සංකල්ප ආකල්ප මතවාද ගොඩනගලා තිබෙන නිසා. මේ නිසා එහෙනම් ඔබ S2 පියාගෙන නිශ්ශබ්දව තොල් දෙක වහගෙන ඉන්නකොට ඔබ නිවනෙන් 50%ක ඔබ නිවනට අවතීර්ණ වෙලා 50%ක් ඔබ සසරෙන් අත මිදිලා. එහෙනම් තවත් ඔබ සසරට ඇද දමන එක් ක්‍රමවේදයක් තියෙන තමයි නාසයට ගන්ධය. එහෙනම් නාසයට ගන්ධය කියන ඒවා ඒ තරම්ම ප්‍රබලම විඥාන හදන ඒවා නෙමේ. නමුත් ඔබ ගඳ සුවඳ නැති පරිසරයක් හොයාගත්තොත් ඒ විඥාන ලෝකේනුත් ඔබ නිදහස් වෙනවා. දැන් ඔබ ටිකෙන් ටික සසරෙන් අත මිදි නිවන කරයි මේ ගමන් කරන්නේ. එහෙනම් නිවන කරා යනකොට මේ ගමන් මාර්ගයේ ඔබ තිබෙන්න ඕනේ ඔබ අතහරින්න ඕනේ මෙන්න මේ ඉන්ද්‍රියට සම්බන්ධ වන අරමුණු ඔබ අතහරින්න ඕනේ. ඇහැට රූප අතහරින්න ඕනේ, කනට ශබ්ද අතහරින්න ඕනේ, දිවට රස අතහරින්න ඕනේ, නාසයට ගන්ධය අතහරින්න ඕනේ. දැන් ඔබ 6න් 4කින් නිදහස්. ඔබ මෙතෙක් කල ලෝකේ අල්ලාගෙන හිටියේ මේ අරමුණු නිසා. ඉන් පස්සේ ඔබට මේ ලෝකයෙන් අත මිදලා ලෝකෝත්තර වෙන්න නම් ඔබට මේ සංසාර ගමනෙන් අයින් වෙලා නිවන් දකින්න ඕන නම් ඔබ තවත් එක් ක්‍රමයක් ඔබ අතහරින්න ඕනේ. ඒක තමයි හැමත ස්පර්ශ කියන විඥාන ලෝකයෙන් මිදෙන්න ඕනේ. එතකොට මේ හැමත ස්පර්ශ වෙන්නේ අපට උණුසුම සහ සීතල කියන කරුණු දෙකෙන් තමයි. ඒ නිසා මේ උණුසුම සහ සීතල කියන කරුණු දෙකෙන් ඔබ අත මිදෙන්න සෞම්‍ය පරිසරයකට යා යුතුයි. ඉතින් මේ නිසා එදා නිවන් දැක්ක බහුතරයක් මෙන්න මේ වනාන්තරවල සෞම්‍ය පරිසරයකට වෙලා හිටියා. වියලි කලාපයේ සෞම්‍ය වනාන්තර. ලංකාව ගත්තොත් අපි රිටිගල වගේ වියලි කලාපයේ සෞම්‍ය වනාන්තර. හබරන කැකිරාව කියලා කියන්නේ ලංකාවේ උෂ්ණාධික කලාප. ඒ කලාපයේ රිටිගල තියෙන්නේ ඒ වියලි කලාපේ. හැබැයි අභ්‍යන්තරයට ගියපුවාම හරිම සෞම්‍යයි. එතකොට රජගල තියෙන්නේ අම්පාරේ උහන ලංකාවේ විශාලම උෂ්ණත්වයක් තියෙන ප්‍රදේශය. හැබැයි අභ්‍යන්තරයට ගියපුවම රජගල සීත ගුහා අපට දකින්න ලැබෙනවා. දිය ඇලි දකින්න ලැබෙනවා. ජලයේ ගලාගෙන යන උල්පත් අපට දකින්න ලැබෙනවා. එහෙනම් මේ සෞම්‍ය පරිසරයේ තුල ඔබට උණුසුම සහ සීතල ප්‍රබල ලෙස නැහැ. හරිම සෞම්‍යයි. එතකොට දැන් ඔබ විඥාන ලෝකයෙන් සිතුවිලි ලෝකයෙන් සංසාර ගමනේ ඔබ දැන් ටික අත මිදි දැන් ඔබ මේ ගමන් කරන්නේ ලෝකෝත්තර මාර්ගයට. ඔබ මේ ගමන් කරන්නේ නිවන් මාර්ගයට. එහෙනම් බුදුදහමේ පදනම තමයි විඥාන හදන ආකාරයෙන් මිදෙන එක. ඒතර මේ විඥාන හදන ආකාරයෙන් මිදෙන එක ඇත්තටම භාවනාවක්. ඔබ ඉස්සරලාම කරන්න ඕනේ මේ ඉන්ද්‍රියන් පහට සම්බන්ධ වන අරමුණු වලින් අත මිදෙන එක. මෙන්න මේ ඉන්ද්‍රියන් පහට සම්බන්ධ වන අරමුණු වලින් අත මිදෙන එකට කියනවා අපි ඉන්ද්‍රිය සංවර සීලයටපත් වෙනවා. අපි මේ සංවර සීලය ගැන කතා කරනකොට අපි මෙතෙක් කල හිතාගෙන හිටියේ සීලය කියලා කියන එක 아무තු විදිහකට. නමුත් මේ සීලය කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය. අපි දැන් සීලය කියලා හිතාගෙන හිටියේ මස් මාළු කන්නේ නැති, සත්තු මරන්නේ නැති, මද්ද්‍රව්‍ය පානය කරන්නේ නැති, හොරකම් කරන්නේ නැති, බොරු කියන්නේ නැති, පරුස වචන කියන්නේ නැති සීලයක් තමයි අපි මෙතෙක් කල හිතාගෙන හිටියේ. ඒ සීලයත් ඕනේ අවශ්‍යයිට. ඒ සීලයත් අවශ්‍යයි. හැබැයි බුදුහාමුදුරෝ දෙව්දත්තට අරගෙන එනකොට
ඔය සිල්පද වලින් මස් මාංශ කන්න එපා, 12ට පස්සේ කන්න එපා, පින්ඩ පාතෙන් විතරක් යැපෙන්න. මේ වගේ මහ විශාල යෝජනා ගොඩක් අරගෙන ආවා දෙව්දත්තර. හැබැයි බුදුහාමුදුරේවා කොහොම පිළිගත්තේ නැහැ. ඉතින් මේ සීලය කියන එකට ඒවා ඇත්තටම අත්‍යවශ්‍යයි. මස් මාංශ වලින් තොර වෙලා ඔබට ඉන්න පුළුවන් නම් හොඳයි. 12ට පස්සේ ආහාර ගන්න නැතුව ඉන්නවා නම් හොඳයි. 12ට පස්සේ ආහාර ගන්න නැතුව පහවදා උදේට ආහාර ගන්නවා නම් අද මේ ලෝකේ හොයාගෙන තියෙනවා මේ දියවැඩියා වගේ රෝග ඇති වෙලා තියෙන අපි නිතර ආහාර ගන්න එක නිසා අපිට පැය 16ක් නිරාහාරව ඉන්න පුළුවන් නම් දියවැඩියා සුව කරගන්න පුළුවන්. ඉතින් අපිට රාත්‍රී කෑම ගන්න නැතුව ඉන්න පුළුවන් නම් අපිට විශාල නිරෝගීකමක් ලැබෙනවා. ඉතින් අපි මේ අනවශ්‍ය විදිහට ආහාර ගන්න ගිහිල්ලා තමයි අපිට මේ රෝග වලට තියෙන. බුදුහාමුදුරුවෝ රාත්‍රී ආහාර ගන්න එපා කියලා කියන්නේ අපිට නිරෝගකමට. අපි සාමාන්‍ය විවහාරයේදී කියන උදේ කෑම රජෙක් වගේ, දවල් කෑම සාමාන්‍ය හිඟන්නෙක් වගේ, රෑ කෑම හතුරට දෙන්නයි කියලා. නමුත් අපි ඕකේ අනිත් පැත්ත කරන්නේ. අපි ඕකේ අනිත් පැත්තමයි කරන්නේ. අපි උදේට අපි දරුවෝ ඉස්කෝලේ යන දරුවෝ වැඩට යන අය උදේට බොහෝම හනික මොන හරි චුට්ටක් ගිල දමාගෙන යනවා. සමහරට අඳින ගමන් තමයි දරුවට අම්මා බත් කට කවන්නේ. ඔළුව පීරන ගමන් තමයි බත් කට කවන්නේ. ඇඳුම් ඇඳුන ගමන් තමයි බත් කට කවන්නේ. ඒකට හේතුව තමයි 6 වෙනකොට වාහනේ එනවා ගේ දොරකඩට ළමයා එකට නක් ගන්න ඕන. ඉතින් මේ අධ්‍යාපන ක්‍රමයේම වැරදි අපේ රටේ තියෙන. ඉතින් මේ නිසා මේ තියෙන්නේ මේ සුද්ධංගෙන් අහපු සුද්ධෝ ලිපිකරුව බිහි කරන්න හදපු අධ්‍යාපන ක්‍රමෙම තමයි අද අපිට මේ තියෙන්නේ. ඉතින් හදේ යනවා වගේ තමයි බෑග් මල්ල කරේ ගහගෙන යන්නේ. අද දිනු රටවල මෙම පොත් බෑග් කරේ තියාගෙන යන්නේ නැහැ. ඔන්න දැන් නම් ක්‍රමානුකූලව මේ කොරෝනා එකට පින් සිද්ධ වෙන්න දැන් අපිට පේනවා මේ ඉස්කෝලේ යන්න ඕනේ නැහැ ඉගෙන ගන්නට කියන කතාව. ගෙදර ඉඳගෙන ඉගෙන ගන්න පුළුවන් කියන ස්වභාවය දැන් අපිට ක්‍රමානුකූලව අවබෝධ වෙමින් ඉන්නවා. නමුත් ඉතින් මේ එක්කම අපිට මේ ටියුෂන් මාෆියාව විසින් මේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරලා දෙමව්පියන්ගේ මුදල හූරා කනවා. ඉතින් මේවා පෙනෙන්නේ නැහැ කාටවත්. මේ නිසා මේ ටියුෂන් මාෆියාව තමයි අද ලංකාවේ තියෙන මහා දැවැන්ත භයානකම ත්‍රස්තවාදය. මේක පෙනෙන්නේ නැහැ ත්‍රස්තවාදයක් ලෙස. මේ නිසා මේ ටියුෂන් ත්‍රස්තවාදය තුළින් දරුවෝ සහ දෙමව්පියෝ ගිලගෙන අවසන්. හැබැයි මෙතෙක් කල් අපි දැක්කා මිනිස්සු ගිහිල්ලා පරිසරයට හානි කරලා පරිසරය විනාශ කරලා මිනිස්සු පරිසරයට ත්‍රස්ත ක්‍රියාවන් කරා. දැන් පරිසරය විසින් මිනිහව පාලනය කරනවා. දැන් පරිසරය විසින් මිනිහව කාමරවලට ගොනු කරලා නිවෙස් වලට ගොනු කරලා මේ කරපු හානියේ ප්‍රතිවිපාක දැන් ස්වභාව ධර්මයෙන් විසින් මිනිහට පෙන්නලා තියෙන උඹලා ගිහිල්ලා තියෙන වැරදි ගමනක් කියලා. මේ කොරෝනා නිසා මිනිසුන්ට ගොඩාක් හිතන්න පුළුවන් ලෝකේ අනිත් පැත්තට කරකැවෙන රෝගයක් තමයි කොරෝනා එක. මිනිස්සු දැන් පැයක් දෙකක් වැඩට යන්න බැරුව දවසක් වැඩට යන්න බැරුව ළමයෙක් ඉස්කෝලේ දවස් දෙක තුනක් යවා ගන්න බැරුවම මහ විශාල වින්නහියක් ලෙසයි දැක්කේ. දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ළමයි ගෙවල් ඇතුළේ හිර කරගෙන ඉන්නවා. ඉස්කෝලවලට යන්නේ නැහැ. නමුත් දැන් භූතානය වගේ රටවල් ගත්තාම ඒ රටවල් වල එක මිනිස්සයාද කොහෙද මේ වෙනකොට මැරලා තියෙන්නේ. නමුත් ඒ මිනිස්සු ලෝකයට එච්චර විවෘත නැහැ. නමුත් අභ්‍යන්තරයේ ලෝකෙන් වහගෙන මිනිස්සු අතිවිශාල ආධ්‍යාත්මික සංවර්ධනයකට ලක් වෙලා තියෙනවා. අපේ වගේ රටවල් මේ ආධ්‍යාත්මික සංවර්ධනයක් නැහැ. බොරු මතවාද වලින්, බොරු සංකල්ප වලින්, බොරු උපකරණ වලින් තමයි අද ලංකාවේ මිනිස්සු රැවටිලා ඉඳලා තියෙන්නේ. මිනිසුන්ට අනවශ්‍ය කරන ඒවා තමයි අද ගෙදරක පුරවගෙන ඉන්නේ. ඉතින් දැන් ඔය විනාඩියක් දෙකට මේ බස් එකේ පරක්කුවට හෝන් ගහගෙන මිනිස්සු යට කරගෙන මේ ගියපු මේ රැල්ල මේ තරඟය කොහොමද? අද බස් ටික ඔක්කොම ගෙවල් වල ගාල් කරගෙන මිනිස්සු ගෙවල් වලට ගාල් වෙලා අර දුවපු රැල්ල අද ඉවරයි. එහෙනම් මේ බොරු රැල්ලක් ගිහිල්ලා තියෙන බව ඔප්පු කරන්න ඉවරයි. දැන් මෙතෙක්කල් ඔය පෞද්ගලික මේ ආරෝග්‍ය ශාලාවල දවසකට 30000ක් 40000ක් පොලිමේ ගිහිල්ලා බෙහෙත් ගත්තා. දැන් දෙවෙනි තුන්වෙනි රැල්ල වෙලාවේ දැන් සති 3කට ආසන්න කාලයක් මිනිස්සු ගෙවල් වලට හිර වෙලා ඉන්නවද?
කෝ මරණානුපාතයේ වැඩි වෙලා තියෙනවද බෙහෙත් ගත්තේ නැහැ කියලා මේ ඔක්කොම තින්නේ මානසික ලෙඩ. අපට දොස්තරවරයෙක් channel කරන්න මානසික ලෙඩක් තියෙන්නේ. එංගලන්තේ වගේ රටවල් වල කවදාකවත් අපිට කුමන රෝගයක් තිබුණත් අපට කෙලින්ම ගිහිල්ලා විශේෂඥ වෛද්‍යවරියෙක් හම්බ වෙන්න බෑ. ගමේ දොස්තර මහත්තයා ඉන්නවා. ජෙනරල් ෆිසිෂියන් කියලා, GP කියලා. ඒ ගමේ දොස්තර මහත්තයාගෙන් තමයි ඉස්සල්ලාම බෙහෙත් ගන්න. ගමේ දොස්තර මහත්තයා තමයි තීරණ කරන්නේ මං කොහෙට යන්න ඕනද, මං කාව හම්බෙන්න ඕනද. මේ නිසා මේ ඔය අද අපේ රටේ තියෙන්නේ මේ නිදහස් අධ්‍යාපනය කිව්වට ටියුෂන් මාෆියාව විසින් ඒක දැහැගෙන, නිදහස් සෞඛ්‍ය සේවය කිව්වට පෞද්ගලික ආරෝග්‍ය ශාලාවලින් ඒක දැහැගෙන. ඒ නිසා මිනිසුන්ගේ මේ අහිංසක මිනිසුන්ගේ ආදායමෙන් වැඩිම කොටසක් යන්නේ මේ ටියුෂන් මාෆියාවට සහ පෞද්ගලික වෛද්‍ය සේවයේ මාෆියාවට. ওই දෙක නැවතුණා නම් මිනිසුන්ට සාමාන්‍ය පඩියකින් ජීවත් වෙන්න උනත් පුළුවන්. ඉතින් මේ නිසා අපි මේ අනවශ්‍ය විදිහට අපි දැන් මේට අවුරුදු 30ක් 40කට ලංකාවේ ආචාර්ය මහාචාර්යවරුන් බිහුනේ ඔය පෞද්ගලික අධ්‍යාපනයෙන්මද, ටියුෂන් ගිහිල්ලාමද, අමතර පන්ති ගිහිල්ලාමද. දැන් බලන්න මේ Zoom තාක්ෂණය හරහා අන්තර්ජාල පහසුකම් හරහා අර තමන් සල්ලි වේදම් කරගෙන කාඩ් දාගෙන තමයි අධ්‍යාපනය ලබන්න ඕනේ. ඒකට අමතරව මෙහෙමත් වේදම් කරගෙන අර ටියුෂන් ෆීස් එකත් ඒ විදිහටම ගෙවන්න ඕනේ. දැන් කිසිම මානසික හැඟීමක් නැහැ. ඒ ටියුට් ටික ගන්න ටියුෂන් ෆීස් එක සම්පූර්ණයෙන්ම ගෙවන්න ඕනේ. ඉතින් මේ විදිහට අමානුෂික ලෙස ඉස්සර අපේ ගුරුවරයා මොනතරම් සංවේදීද. 7-5ක් ගන්න නැතුව අමතර පන්ති ඉගෙනුවා පාසල් ගුරුවරයා. අද මේ ඔක්කොම නැති වෙලා අපේ අධ්‍යාපනයත් නැති වෙලා නිවනත් නැති වෙලා අපි විශාල ආඝාතයකටපත් වෙලා ඉන්නේ. බොරුවට සාකච්ඡා සම්මන්ත්‍රණ විතරක් පවත්වනවා, ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැහැ. මේ නිසා ඔබට මේ නිවන් දකින්න හොඳම කාලයයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඔබ දැන් ගෙවල් වලට කොටු කරලා, නිවෙස් වලට කොටු කරලා ඔබට නිවන් දකින්න හොඳම කාලච්ඡේදයයි මේ තියෙන්නේ. එහෙනම් ඔබට මේ ඉන්ද්‍රියන් 6 සංවර කරගන්න පුළුවන් හොඳම කාලච්ඡේදයයි මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඔබ නිවන් දකින්නවා කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය සංවරත්වයටපත් වෙන එක. එහෙනම් කොරෝනා ආශිර්වාදයක් කරගන්න ඕනේ. කොරෝනා කියලා කියන්නේ නිවන් මගට ලැබුණ අදෘශ්‍යමාන ආශිර්වාදයක්. මිනිස්සු ගියපු බොරු රැල්ල තේරුම් ගන්නට දුන්න ආශිර්වාදයක්. හැබැයි ලංකාවේ මිනිසුන්ට මේක අමතක වුණා. පළවෙනි රැල්ලෙන් මිනිස්සු හෙම්බත් වුණා. ඊට පස්සේ ඒ රැල්ල නැවතුණා. දෙවෙනි රැල්ලෙනුත් මිනිස්සු හෙම්බත් වුණා. ඒක නැවතුණා. නමුත් මිනිසුන්ට අමතක වුණා කිලෝමීටර 20ක් එහා පැත්තේ තියෙන ඉන්දියාවේ දවසට දහස් ගණන් මැරෙද්දි අපිට ඒක අමතක වෙලා අපි අවුරුදු කණ්ඩ දැඟලුවා. කවදාකවත් ඇඳුම් ඇඳපු නැති මිනිස්සු වගේ තමයි ඔය රෙදි සාප්පු වල මිනිස්සු දැඟලුවේ. ඒ නිසා මේ වගේ අමන, මේ වගේ මුග්ධ ජනතාවක් ලෝකේ තවත් නැතුව ඇති. මෙච්චර මේ ව්‍යසනයක් තිබෙන වෙලාවක මිනිස්සු කඩවල් ගානේ, නුවර එළියේ විනෝද වෙන්න, අනුරාධපුරේ වඳින්න ගිහිල්ලා තමයි මේ තුන්වෙනි රැල්ල නැවත ඇති කරගත්තේ. අර ප්‍රභාකරන් කිව්වා වගේ මේ සිංහල බෞද්ධයාට මතක තියෙන්නේ සතියයි. නැත්තම් දෙවෙනි රැල්ල බොහොම ක්‍රමානුකූලව මැඩපවත්තලා මේ රටේ කොරෝනා නැති ගානටයි අවුරුදු කාලයේදී තිබුණේ. නමුත් මිනිසුන්ට ඒක තේරුන්නේ නැතුව ආය ගියා මේ ලෝකය අල්ලන්න. එහෙනම් ලෝකය කියලා කියන්නේ මොකද්ද? සිතුවිලි අල්ලන්න. අනවශ්‍ය සිතුවිලි අල්ලන්න. තමන්ගේ අනවශ්‍ය පඬිතකම් පෙන්වන්න, අනවශ්‍ය මහාන්තත්කම් පෙන්වන්න, අනවශ්‍ය ලාභ සත්කාර ලබා ගන්න දරන උත්සාහය නිසා තමයි අපි මේ ලෝකය මුගක් හදාගන්නේ. එහෙනම් ලෝකය කියලා කියන්නේ මේ සිතුවිලි. එහෙනම් මේ කාලය තමයි ඔබට නිවන් දකින්න ලෝකය මේ ස්වභාව ධර්ම විසින් ඔබට හුරු කරලා තියෙනවා. දැන් නිවන් දකින්න ඕන කරන භික්ෂුව කොහෙටද යන්නේ? අරණ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර. ඔහුගේ මොනවද වත්කම්? තුන්සිවුරයි පාත්‍රේ. එහෙනම් ඔබට නිවන් දකින්න ඕන නම් ඊ타ත්ම සරල අවශ්‍යතාවයන් ටිකක් අරගෙන හුදකලා පරිසරයකට යා යුතුයි. එහෙනම් ඔබට මේ ස්වභාව ධර්මය විසින්, මේ කොරෝනා විසින් මේ දීලා තියෙන්නේ මේ මහා පණිවිඩය. 2021 වෙනකොට
ලෝකයේ බුදුදහම නැවත ස්ථාපිත වෙනවා. මේ දහම ලෝකයට යනවා. ලෝකයට දහම යවන වර්ෂයක් බවට 2021 පත් වෙනවායි කියලා 2010 11 කාලවල ඉඳලා ඇතැම් අය අනාවැකි පළ කරලා තිබා. දැන් මේ ඇවිල්ලා තියෙන එක. එහෙනම් මේ ලෝකය කියලා කියන්නේ සිතුවිලි හදන එක, ලෝකෝත්තර කියලා කියන්නේ සිතුවිලින් මිදෙන එක. එහෙනම් ඔබ මෙතෙක්කල් කොහෙන් හරි අහගත්ත දහම් දැනුම යටපත් කරන්න, විනාශ කරන්න, ඒව ඔළුවෙන් අයින් කරන්න. එහෙනම් විඥාණය හැදුනොත් ඔබ ඉන්නේ ලෞකිකත්වයේ, ඔබ ඉන්නේ ලෝකේ, ඔබ ඉන්නේ සසරේ. ඔබේ විඥාණය අයින් කරොත්, විඥාන හදන වැඩ පිළිවෙල අඩු කරොත් ඔබ ඉන්නේ ලෝකෝත්තර. එහෙනම් ඔබ විඥානය හදන්න, විඥාන ලෝකය හදන්නේ කොහොමද? ඇහැට රූප නම් දෙනෙත් වසා ගන්න. ඔබට ශබ්දේ නම් විඥාන හදන්නේ, සෝත විඥාන ඔබ නිශ්ශබ්ද ප්‍රදේශයකට යන්න. එහෙනම් ඔබට පුළුවන් මේ ඔබේ අන්තිම ආත්මේ බවට පත් කරගන්න. එහෙනම් අරණ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර ගතවපු රහතන් වහන්සේලා පරිනිර්වාණයට පත් උනේ යම්සේද ඔබත් පරිනිර්වාණයට පත් වෙන්නේ ඒ ආකාරයටමයි. එහෙනම් ඔබට රහතන් වහන්සේගේ සිවුරයි හිස මුඩු ගාපු ස්වභාවයයි නැති වුණාට ඔබ කලිසම කෝට් එක සරම සල්වාරිය සාරිය ගවුම ඇඳගෙන හිටියයි කියලා ඔබේ නිවනට ඇඳුම කිසිම බාධකයක් නැහැ. එහෙනම් රහතන් වහන්සේලා වනගත වෙලා උදකලා වෙලා කරන අධ්‍යයම ඔබට පුළුවන් නිවසට වෙලා මේක කරන්න. එහෙනම් නිවසට වෙලා රහතන් වහන්සේලා දවසකට පැය 18ක් 20ක් අතර කාලයක් මේ අධ්‍යයනය කරනවා. එහෙනම් ඔබ උත්සාහ කරන්න ඔබට දවසේ ඔබට තියෙන කාලය අනුව පැයක් දෙකක් තුනක් දැන් මේ දවස්වල ඔබ නිවසට කොටු වෙලා ඉන්නවා නම් අන්න ඔබට පුළුවන් මේ අභ්‍යාසය කරන්න. ඔබට සිතුවිලි හදන්න නැතුව ඉන්න පුළුවන්. සිතුවිලි ලෝකයෙන් මිදෙන්න පුළුවන්. විඥාන ලෝකයෙන් මිදෙන්න පුළුවන්. ලෝකෝත්තර ස්වභාවයට පත් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ලෝකෝත්තර කියලා කියන්නේ සිතුවිලි වලින් මිදලා ඉන්න එක. ලෝකය කියලා කියන්නේ සිතුවිල්ල ඉන්න එක. එහෙනම් අපි සිතුවිලි හදන්නේ, විඥාන හදන්නේ, පටිච්ච සමුප්පාදය හදන්නේ සිතුවිලි වලින්. එහෙනම් මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥානං කිය මේ කටපාඩම් කරමින් පූජා පවත්වමින් ප ဋ ාණ පූජා පවත්වන වැඩ පිළිවෙලක් නෙමෙයි. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ සිතුවිලි හදන වැඩ පිළිවෙල පටිච්ච සමුප්පාදයයි. සිතුවිලි හදන්න නැති වැඩ පිළිවෙල නිවන් මගයි. එහෙනම් මේ නිවන කියලා කියන එක මේ මෛත්‍රී බුදු සාසනයට තල්ලු කරලා තිබ්බ නිවන කවුරුන් හෝ කවදා හෝ මේ බොරු සුරංගනා නිවනක් ගැන කතා කරා, මෛත්‍රී බුදු සාසනයක් ගැන කතා කරා, පින්පව් ගැන කතා කරා. අපි අනන්ත සංසාරයේ කරපු ණය ගනුදෙනු වලින් මිදෙන්න ඕනේ කියලා කතා කරා. මේ අපිට කවුරුන් හරි මේ පොතේ ලියලා තිබුණ බොරු මතවාද ටික තමයි අපි ඔළුවේ කරපින්නගෙන යන්නේ. ඒ නිසා අපි හැමදාම මතක් කරනවා වගේ මහා වංශයේ වගේම සුරංගනා කතා ටිකක් තමයි අද අපට ත්‍රිපිටකයේ තියෙන්නේ. ත්‍රිපිටකයේ තියෙන්නේ ඇදහිය නොහැකි සුරංගනා කතා වගේක්. ඉතින් මේ නිසා මම අර උදාහරණ ගත්ත පහදාර සූත්‍රයේ තියෙනවා මහ මුහුදේ ඉන්නවයි කියලා යොදුන් 500ක් දිග සත්තු. එතකොට යොදුන් 500ක් කියලා කියන්නේ 68000ක් දිග සත්තු ඉන්නවා ලූ මහ මුහුදේ. දැන් මේවා තියෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කළායයි කියපු සූත්‍රයක. ඉතින් පහදාර සූත්‍රයේ බුදු දේශනාවක්. එතකොට මේ පහදාර සූත්‍රයේ ඉන්න විදිහට ඉන්නවද මහ මුහුදේ 68000ක් දිග සත්තු? එතකොට මේවා බුද්ධ දේශනාද? බුදුහාමුදුරෝ බොරු කියනවද? එහෙනම් මේ අට කතා වගේම සූත්‍රවල තියෙන්නේ ගොතපු කතා. නිවන් දකින සූත්‍ර ඉතාමත්ම අතලොස්සයි ත්‍රිපිටකයේ පරිශීලනය කරපුවාම තියෙන්නේ. නමුත් අද ලංකාවේ ඉන්න බොහෝ භික්ෂු බොහෝ ගිහියෝ 100%ක්ම ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර පරිශීලනය කරමින් නිවන් දකින්නට යනවා. නිවන තියෙන්නේ ඔබ තුලමයි. ඒ නිසා තමයි රෝහිතස්සට බුදුහාමුදුරේ රෝහිතස්ස ලෝකයෙන් අත මිදෙන්න ඔබ උත්සාහ කර යුත්තේ ඔබ තුලින්මයි. බාහිර ලෝකයකට ගිහිල්ලා ඔබට මිදෙන්න බැහැ කියලා රෝහිතස්සට බුදුහාමුදුරෝ දේශනා කළා. එහෙනම් ලෝක සමුදය සූත්‍රයේ තුලනුත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ ලෝකය කියන්නේ සිතුවිලි ලෝකයක්. මේකෙන් ඔබට අත මිදෙන්න ඔබ කල යුත්තේ සිතුවිලි හදන, විඥාන හදන, පටිච්ච සමුප්පාදය හදන
ඉන්ද්‍රියට ගෝචර වන අරමුණු වලින් මිදි ඉන්ද්‍රිය සංවරත්වයට පත් වෙලා මනපටිච්ච ධම්මපති මනෝවිඤ්ඤාණං කියන ස්වභාවයෙන්ුත් අත මිදිලා ඔබට දවසේ වැඩි කාලච්ඡේදයක් මෙන්න මේ ඉන්ද්‍රිය සංවරත්වයෙන් ඉන්න පුළුවන් නම් ඔබ ලෝකයෙන් මිදිලා ලෝකෝත්තර නිවන් මාගේ ඔබ ඉන්නේ. ඒ නිසා අපි දැන් ක්‍රමානුකූලව පැහැදිලි කරගෙන ආපු මේ ධම්ම මාලාවේ 14 වෙනි ධම්ම දේශනාව අවසන් වන මේ මොහොතේ ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ මෙතෙක් කල හිටපු මිත්‍යා මතවාද වලින් අත මිදලා ලෝකෝත්තර නිවන යනු සිතුවිලි වලින් මිදෙන ස්වභාවයකට පත්වීමට ඇසුවා වූ මේ දහම් පදවැල් හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සොපින්නත් ඔබට උතුම් නිර්වාණ මාර්ගයට පිවිසීම සඳහා මඟ පෙන්වන නිබ්බාන දහම් කතිකා මාලාව අද දම් කතිකාවට දායකත්වය කැලණියේ මාකොළ පදිංචි දිෂ්ණා තුෂාරි චමිත් ප්‍රියනන්ද බෝගල තමන්ගේ ස්වාමිපුරුෂයා ඇතුළුව මියගිය ඥාතීන්ට ඉක්මන් භවයකදීම නිවන් අවබෝධය සඳහා ධර්මදානයක් ලෙස ඒ වගේම සිය දූපුතුන්ගේ අධ්‍යාපන කටයුතු කරන රැකී රක්ෂාවල ලෞකික දියුණුව සහ පවුලේ සියලු දෙනාට මේ භවය අවසන් භවය බවට පත් කර ගැනීමට මේ පින් ශක්තිය හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනයත් ඇතිව. සුබින්දතුනි නිබ්බාන දහම් කතිකා මාලාව ශ්‍රව්‍ය සංයුක්ත පැටි සහ නිවන පිළිබඳව ලිහිල් බසින් ලියවුණු පොත්පත් ඔබට පිරිනමනවා නොමිලේ. ඔබ මෙතෙක් එව් ලිපිනවලට අදාළව ඒ සංයුක්ත තැටි සහ පොත්පත් එවීම සඳහා ඔබ වෙත සියලු කටයුතු පිළියෙලකට හමාරයි. අපි මේ සංචරණ සීමාවන් ලිහිල්ව තැපැල් දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සාමාන්‍ය පරිදි යථාවත් වූ විගස ඔබට ඒවා ලැබෙන්නට සලස්සනවා. එවාගේම මේ අද දහම් කතිකාවට සවන් දුන්නු ඔබටත් මතක් කරන්නට ඕන ශ්‍රව්‍ය සංයුක්ත තැටි නිවන පිළිබඳව ඒ වගේම පොතපත ඔබට ලබා ගන්නට පුළුවන්. අපට ලියන්න නිබ්බාන ඌව ගුවන්විදුලිය බණ්ඩාරවෙල ලිපිනයට නිබ්බාන ඌව ගුවන්විදුලිය බණ්ඩාරවෙල. නිබ්බාන පටිසෝතගාමී දහම් කතිකාව නිවන් මඟ අවබෝධය පිණිසම ඌව ගුවන්විදුලියෙන් සත්‍යයේ සුපහැදිලි දියදූත එයයි.